තරංගත් එක්ක බැඳිලා තරංග ගමන් කරන දිශාවටම ශක්තිය ගමන් කරනවා. අපිට ආලෝකයේ තරංගත් එක්ක ආලෝක ශක්තිය ලැබෙනවා. ධ්වනි තරංගත් එක්ක ධ්වනිය කියන ශක්තිය ලැබෙනවා. මේ ස්ථාවර තරංග කියන්නේ මොනවද? ස්ථාවර තරංග කියන්නේ තරංගය හා බැඳී ශක්තිය ගමන් නොකරන තරංග. සකල ශක්තිය ගැලීමක් සිදු වෙන්නේ නෙමෙයි. එතකොට මේවා ඇති වෙන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෙසට එක විට ගමන් කරන සංඛ්‍යාත තරංග ආයාම සහ ලාක්ෂණික සමාන තරංග දෙකක් එකතු වීමෙන් නැත්නම් අධිස්ථාපනය වීමේ ප්‍රතිඵලයක් ඇටියට. මේ නිසා වෙන්නේ මේ තරංග දෙක අධිස්ථාපනය වෙලා නිතරම තනි තරංගයක් ඇති වෙනවා. මෙන්න මේ තනි තරංගය ගත්තම මේ කියන දේ තමයි සමාන ලක්ෂ තියෙනවා. හැම වෙලම නිශ්චල ලක්ෂ. මේ විදිහට ලක්ෂ කීපයක් ඇති වෙනවා නිශ්චල ලක්ෂ. මේකට අපි කියනවා නිස්පන්ද කියලා. ඊළඟට මේ අනුයාත නිස්පන්ද දෙකක් අතර මැද ලක්ෂය උපරිම විස්තරයෙන් තෝරණය වෙනවා. මේ ආකාරයට. ඒ අතර ලක්ෂ ගත්තම නිස්පන්දයේ සිට ප්‍රස්පන්දයේ දක්වා වූ අංශු ගත්තම මේ අතර විස්තර වලින් තෝරණය වෙනවා. මේ ආකාරයට අංශු තෝරණය වෙන්නේ. මේ ආකාරයට ගත්තම තරංගයේ නිස්පන්දවල තියෙන මාත්‍ය පීඨයේදී එහෙම නම් විභව ශක්තිය බිඳුව වෙනවා. ඊළඟට සෑම විටම නිශ්චල නම් චාලක ශක්තියක් බිඳුව වෙනවා. ප්‍රවේගයේ බිඳුවයිනේ. ඒ කියන්නේ මේ ලක්ෂණ සෑම විටම ශක්තිය ශුන්‍ය වෙනවා. ඉතින් තරංගයේදී සකල ශක්ති ගැනීමක් මොන දිශාවකට වෙනවනම් යම් කිසි ලක්ෂයක හැම විටම ශක්තිය ශූන්‍ය වෙන්න බෑ. එතකොට මේවා අපි හඳුන්වන්නේ උපරිම විස්තරයෙන් කම්පණය වෙන ලක්ෂ ප්‍රස්පන්දන කියලා. එතකොට තරංගයේදී ශක්තිය සම්ප්‍රේෂණය වෙනවා නම් මේ ලක්ෂවල හැම විටම ශක්තිය ශූන්‍ය වෙන්න බෑ. ඒ නිසා වෙන්නේ තරංගයේ ශක්තිය නිස්පන්ද අතර එක්රැස්වී පවතිනවා. නිස්පන්ද අතර එක්රැස්වී පවතිනවා. මෙන්න මේ වගේ තරංගමය ස්වરૂපයක් අපි කියනවා ස්ථාවර තරංගයක් කියලා. ඊළඟට අපි ගත්තම මේවා ඇති වෙන්නේ එක්තරා කෙටි සීමාවක. යම් කෙටි සීමාවක තරංග චලිතයක් ඇති වුණාම සීමාව කුමක් වුවත් වෙන්නේ තරංගේ පරාවර්තනය වෙනවා. පරාවර්තනය වුණාම එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශට ගමන් කරන සංඛ්‍යාත තරංග ආයාම ලාක්ෂණික සමාන තරංග දෙකක් ඇති වෙනවා. එතකොට මේ තරංග දෙක හැම විටම නිරෝධනය වෙනවා. නිරෝධනය වෙලා තනි තරංගයක් ඇති වෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගිටාර් කම්බියක ඇති වෙන්නේ තීරයක් ස්ථාවර තරංගයක්. මේකේ වෙන්නේ දෙපැත්තට පරාවර්තනය වෙලා මේ දෙපැත්තෙම පරාවර්තනය වෙලා ස්ථාවර තරංගයක් ඇති වෙන්නේ. එතන මේ ස්ථාවර තරංගයක් නිසා තන්තුව දිගේ නැත්නම් ඊට කම්බියේ දිගේ තරංග ගමන් කරන්නේ නැහැ. ශක්තිය ගමන් කරන්නේ නැහැ. ශක්තිය ගමන් කරන්නේ නමුත් ඒ තරංගයට පුළුවන් අවටමාත්‍ය අන්වායාම ලෙස කම්පණය කළා අපිට හඬ ලබා දෙන්න. ඒක හැබැයි අන්වායාම ප්‍රගමන තරංගයක්. තන්තුවේ ඇති වෙන්නේ තීරයක් ස්ථාවර තරංගයක් අපිට හඬ ලබා දෙන්නේ අන්වායාම ප්‍රගමන තරංගයක් මගින්. ඒ වගේ පටලලාවක වායු කඳක ඇති වෙන්නේ අන්වායාම ස්ථාවර තරංගයක්. හැබැයි ඒකේ වායු කඳ දිගේ සකල ශක්ති ගැනීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් අවටමාත්‍ය කම්පණය කළ වායු කඳ ශක්තිය මුදා හරිනවා. ඒ නිසා අපට ශක්තිය ලැබෙන්නේ අන්වායාම ප්‍රගමන තරංගයක් හැටියට. ඒ වගේම ගත්තම තබ්ලාවක ගත්තම නැත්නම් බෙරේක එහෙම නැත්නම් ගත්තම මේවයි හැම එකම කියන්නේ සියලුම සංගීත භාණ්ඩවල ඇති වෙන්නේ ස්ථාවර තරංග. අපි හිතමු දෙලද කෙටි පරතරයක කාල කීපයකට අනුරූපව අපි ඇන්දොත් පතන හා පරාවර්තිත සංරචක
එන්දම අපට ලැබෙනවා මේ ආකාරයට අපි හිතමු පතන තරංගය මේ ආකාරයට කියලා. පරාවර්තිත තරංගය අපි හිතමු මේ ආකාරයටයි එන්නේ කියලා. එතකොට මේක මෙහෙට යනවා මේක මෙහෙට යනවා. මේ ලක්ෂ හැම එකක්ම වෙන්නේ මේවා නාසක නිරෝධනයට ලක් වෙනවා. ඒ නිසා අපට ලැබෙන්නේ අපට ඇති වෙන්නේ විස්තරේ ශූන්‍ය වූ තරංගයක්. එතකොට මේ ආකාර ශක්තිය පවතින ආකාරය. දැන් තරංගයේ කිසිම ඔක්කොම ලක්ෂ තියෙන මධ්‍ය පීඩීම නිසා විභව ශක්තිය ශූන්‍ය වෙනවා. ඒ නිසා සේරම හැම ශක්තිය සම්පූර්ණ ශක්තියම පවතින්නේ චාලක ශක්තිය ඇටියට. T සමානයි බිඳුව කියලා ගත්තොත් මේක T සමානයි T බෙදීම 4 කියන එක. අපි ගත්තම මේ ආකාරයේ හතර තරංගයෙන් ගත්තම දකුණට ගමන් කරන තරංගයක්. මේක වමට ගමන් කරන තරංගයක්. මේ ලක්ෂය එතකොට මෙතෙන්ට දෝලණය වෙනවා. මෙතෙන්ට දෝලණය වුණාම මේ ආකාරයෙන් ඊළඟට පරාවර්තිත තරංගය මේ අංශුව මෙතෙන්ට දෝලණය වෙනවා. පරාවර්තිත තරංගය මෙතෙන්ට දෝලණය වුණාම මේ ආකාරයේ තරංගයක් ලැබෙන්නේ. එතකොට මේ තරංගය මේ පැත්තට යනවා මේක මේ දිගට යනවා. එතකොට පරාවර්තනයේ මේ දෙක එකතු වුණාම මොකද වෙන්නේ? මේ දෙක එකතු වුණාම වෙන්නේ මේකේ මේ වගේ තරංගයක් එන්නේ. මේක ගත්තම ඕගොල්ලන්ට පේනවා පතන තරංගයයි පරාවර්ත තරංගයේ විස්තර සමාන නම් මේක විස්තරය ඒ වෙනකොට මේක විස්තරය දෙකයි වෙන්නේ. මේ දෙක ඇති වෙන්නේ මේක මේ අවස්ථාව ලබා ගන්න උදර ක්‍රමයක් විතරයි. ඊළඟට T සමානයි T බෙදීම 40. පතන තරංගය ගත්තම මේ ආකාරයටයි නිරෝධනය වෙන්නේ. මේ අවස්ථාවේදී පතන තරංගය මේ ආකාරයට පවතිනවා. පරාවර්ත තරංගය ගත්තම මේ ලක්ෂය මෙතෙන්ට එනවා. මෙතෙන්ට ආවම පරාවර්ත තරංගය එන්නේ මේ විදියට. මේකේ තොර මේ පැත්තට යනවා මේක මේ පැත්තට යනවා. මේ දෙක නිරෝධනය වීමේ ප්‍රතිඵලය තමයි මේ වගේ සියලුම ලක්ෂ මධ්‍ය පිහිටීම දෙනවා එක විට. එතකොට මුළු ශක්තියම තියෙන චාලක ශක්තිය හැටියට. මේ අවස්ථාවේ සියලුම ලක්ෂණ නිශ්චලයි. ඒ අනුව ගත්තම සම්පූර්ණ ශක්තිය තියෙන විභව ශක්තිය හැටියට. ඊළඟට T බෙදීම 2 T සමානයි T බෙදීම 2 කියන්නේ. T සමානයි 3යි T බෙදීම 4 ගත්තම මේ විදිහටයි එන්නේ. මේ තරංග දෙක ගත්තම හතර තරංගය. හතර තරංගය ගත්තාම මේක මෙතෙන්ට යනවා. දැන් මේක මෙතෙන්ට දැන් මේක මෙතෙන්ට ආවා. ඊළඟට ගත්තාම මෙහා මෙතෙන්ට යනවා. මෙතෙන්ට ගියාම කිතුවල දෙක තමයි මේ ආකාරයට. ඊළඟට මේ තරංගය ගත්තාම මේ ලක්ෂය මෙතෙන්ට එන්න ඕන පරාවර්ත තරංගය. ඒ අනුව ගත්තම මේ වගේ තරංගයක් අපට ආපහු වෙන්නේ. ඒ කියන්නේ පතන තරංගය මේ පැත්තට යනවා. පරාවර්ත තරංගය මේ පැත්තට යනවා. මේ දෙක අධිෂ්ඨාපනය වීමේ ප්‍රතිඵලය තමයි මේ ආකාරයට මේ ආකාරයේ තරංගය ලැබෙන්නේ. ඊළඟට T සමානයි T වෙනකොට වෙන්නේ මේ ආකාරයේ දැන් මේ තරංගය ගත්තම පතන තරංගයේ මේ ලක්ෂය මෙතෙන්ට එනවා. ඒ අනුව ගත්තම පතන තරංගයේ තියෙන්න ඕන මේ ආකාරයට. පරාවර්ත තරංගය ගත්තම මේ ලක්ෂය මෙතෙන්ට එනවා. මේක මෙතෙන්ට ආවම මේ විදිහට මේකේ පතන පරාවර්ත තරංගය මේක පතන තරංගය මේක පරාවර්ත තරංගය. මේ දෙක නිරෝධනය වීමේ ප්‍රතිඵලය තමයි ස්ථාවර තරංගයක් ඇති වෙන්නේ. මේ විදිහට හැම මොහොතකම පතන තරංගයයි පරාවර්ත තරංගයයි නිරෝධනය වෙනවා. නිරෝධනය වීමේ ප්‍රතිඵලය ගන්න මේ ලක්ෂය හැම විටම නිශ්චලයි. මේ ලක්ෂය හැම විටම නිශ්චලයි.
මේ ලක්ෂය හැම විටම නිශ්චලයි. ඒ කියන්නේ මේව තමයි කියන්නේ මධ්‍ය පීඨීමේ තියෙන්නේ. හැම විටම මධ්‍ය පීඨීමේ තියෙනවා නම් ඒ ලක්ෂය ඇති වෙන්නේ නිෂ්පන්න කියනවා. මේ විදිහට නිෂ්පන්නයි මේ ලක්ෂය ඇති වෙන්නේ. ඊළඟට මේ ලක්ෂය ඇති වෙන්නේ ප්‍රස්පන්න කියන්නේ මෙතෙන්දි බිඳුවයි මෙතෙන්දි පහළට උපරිමයි මෙතෙන්දි ආය බිඳුවයි මෙතෙන්දි ඉහළට උපරිමයි. මේ කියන්නේ පතන තරංගයයි පරාවර්ත තරංගයේ විස්තරයෙන් ඒ දෙකේ විස්තරවල එකතුවට සමාන විස්තරයකින් මේ දෙක කම්පණය වෙනවා. මේ ආකාරයට එන්නේ. මේ විදිහට ගත්තම මේ සෑම පිළිටියක්ම අපට එක විට දෘශ්‍ය වෙනවා. ඒ කියන්නේ සේරම මේ අතර තව ගොඩක් පිළිටින් තියෙනවා. අපි බලමු කොහොමද මේ පිළිටියෙන් කියලා. මේව ගත්තම මේ විදිහට එන්නේ. එතකොට මේ පිළිටියම ඊළඟට අපි පොදු පිළිටියක් ගන්නමු. මේ පිළිටියේදී තරංගය ගත්තා මේක. ඊළඟට අපි ගන්නමු මේ පිළිටියම. මේ පිළිටියේදී උපරිම විස්තරයකට එනවා. මේ ඊළඟට මේ පිළිටිය. ආපහු මෙයා මෙතෙන්ට එනවා. ඊළඟට ගත්තාම මේක t සමානයි t බෙදීම 4 මේක t සමානයි වෙන්නේ. මේ පොදු අවස්ථාව. මේක ගත්තාම ආපහු මෙයා එනවා මේ ආකාරයට. ආපහු t සමානයි t බෙදීම 2 කියන එක. ඊළඟට ආපහු ගත්තා මේකේ. මේ අන්තුව ගත්තාම මේ ආකාරයට. ඊළඟට t සමානයි 3යි t බෙදීම 4 කියන එක. මේ පිළිටීමේදී තන්තු ගත්තම ආපහු මේ පිළිටීමට ආවා. ඊළඟට ගත්තම මේ පිළිටීම. ඊළඟට පොදු පිළිටීමක් ගනිමු. මේකෙදි වෙන්නේ ආපහු තරංගය ගත්තම ඊළඟට ගත්තා මේ ආකාරයට ඊළඟට t සමානයි t වන පිළිටීමේ ආපහු එන්නේ ශක්තිය සම්පූර්ණ චාලක ශක්තිය ලෙස පවතිනවා. දැන් බලන්න මේ අවස්ථාවේදී මේ ලක්ෂය හැම විටම නිශ්චලයි. මේව හැම විටම නිශ්චලයි. ඒ අනුව ගත්තම මේව තමයි නිස්පන්ද කියන්නේ. මේව තමයි ප්‍රස්පන්ද කියන්නේ. ඊළඟට අපි ගත්තම මේ අංශු කම්පනය සහ ශක්තිය පවතින ආකාරය. මේ අවස්ථාවේදී ගත්තම මේ අංශු පහළට දෝලණය වෙන්නේ. මේක ප්‍රස්පන්දයක්. ප්‍රස්පන්දයේ අංශු වලට උපරිම කම්පන වේගයක් තියෙනවා. ඊට වඩා අඩු වේගයක් මෙතන තියෙන්නේ. ඊට වඩා අඩු වේගයක් එතකොට මෙතනදී නිශ්චලයි. මේ අංශු එතකොට මේ පැත්තට දෝලණය වෙනවා. මේකට ඊට වඩා වැඩි වේගයක් තියෙනවා. මේකට ඊටත් වැඩි වේගයක් තියෙනවා. මේක ආපහු අඩු වේගයක් තියෙනවා. මේ විදිහට මේක නිශ්චල වෙනවා. ඊළඟට මේ අංශුව මේ පැත්තට දෝලණය වෙන්න. ඒකට මේකට වැඩිම වේගය මේවට ඊට වඩා අඩු වේගය තියෙන්නේ. මෙතන ශ්‍රේණික නිශ්චලතාවය තියෙන්නේ. ඒකට මේකේ ඔක්කොම අංශු වල ශක්තිය තියෙන්නේ චාලක ශක්තිය හැටියට. මම මේ බාහිර නිරූපණය කරලා තියෙන්නේ චාලක ශක්තිය ප්‍රමාණය. විභව ශක්තිය කියන එක බිඳුවයි. කොහොමද පිටින්නේ? හැමෝම සරලවර්ති දෝලන චරිතයේ දෙන්නේ. මේකේ තම මුල් ශක්තිය කියන එක නියතයක් වෙනවා. ඊළඟට මේ වෙනකොට චාලක ශක්තිය පොළස විභව ශක්තිය බවට පත් වෙනවා. එතකොට මෙතෙන් දෙනකොට ආපහු මුල් ශක්තිය නියතයක්. මේ දෙකේ එකතුව තමයි මුල් ශක්තිය ඇටියට එන්නේ. ඊළඟට ගත්තා මෙතන ඔක්කොම අංශු ටික එකවර නිශ්චල වෙනවා. මේ ආකාරයට. එතකොට චාලක ශක්තිය වශයෙන් තියෙන බිඳුවයි
විභව ශක්තිය බවට පත් වෙන ඔක්කොම මුල් ශක්තියේ නියතයක්. ඒ විදිහට මේ ආකාරයට ශක්තිය කාරක ශක්තිය සහ විභව ශක්තියට පත් වෙමින් නැවත නැවත කම්පණය වෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ව්‍යාපෘත කුඩු දෙකක අංශු අතර කලා වෙනස 180යි කියන එක. ඒ කියන්නේ ඒ ව්‍යාපෘත කුඩු දෙකක අංශු නිතරම කම්පණය වෙන්නේ දෙපැත්තට. එකක් ඉහළ යනවා අන්තය පහළට යනවා. එතකොට මේ විදිහට කලා වෙනස 180ක් වෙනවා. දැන් මේ වගේ මේ තීරණේ එක පුඩුවක් ඇතුව කම්පණය වීම. මේ ආකාරයට එක පුඩුවක් ඇතුව කම්පණය වෙනකොට මේ ආකාරයේ ස්ථාවර තරංගයක්. මෙතනින් ඇතිවන කම්පණය එහා කෙළවරින් පරාවර්තනය වෙනවා. පරාවර්තනය වෙනකොට මේකේ ගත්තම ස්ථාවර තරංගයක් ඇති වෙන්නේ තීරියක් ලෙස කම්පණය කරන්නේ තීරියක් ස්ථාවර කම්පනයක් ඇති වෙන්නේ. ඕලඟ තේනවා කුඩු දෙකක් ඇතුව කම්පණය වෙනවා. ඒ විදිහට අපිට පුළුවන් කුඩු තුනක් ඇතුව කම්පණය කරන්න. මේ ආකාරයේ මේ විදිහේ කුඩු තුනක් ඇතුව කම්පණය කරන්න. ඕලඟට ඉන්නම විස්තරය අඩු වෙනවා. මේ ආකාරයට ස්ථාවර තරංගයක් ඇති වෙනවා. දැන් මේක ගත්තම මුල් ශක්තිය දෝලණය වෙන්නේ නැහැ. චාලක ශක්තියයි විභව ශක්තියයි දෝලණය වෙනවා. මේ ආකාරයටයි ශක්තිය දෝලණය වෙන්නේ. ඒ අනුව අපිට ශක්ති ප්‍රස්ථාරයක් ගන්න පුළුවන්. චාලක ශක්තිය ගන්න පුළුවන්, විභව ශක්තිය ගන්න පුළුවන්, මුල් ශක්තිය ගන්න පුළුවන්. සංසු ආකාරයෙන් කම්පණය වෙන දැක්කට සම්බන්ධ කරලා මේක අනිත් කෙළවරේ කප්පියක් උඩින් පානවලා බාරයක් දෙන්නුවම මේ ආකාරයේ ස්ථාවර තරංගයක් උස්ස වෙනවා. මෙන්න මේ අනුනාත්ම නිෂ්පාදන දෙකක් අතර තරංග කොටසට අපි කියනවා එක පුඩුවක් කියලා. පුඩු දෙකකට සමාන දිගක් තමයි අපි තරංග ආයාමයක් කියන්නේ. එක පුඩුවක දිගක් තරංග ආයාමයෙන් භාගයක් වෙනවා. අනුනාත්ම නිෂ්පාදනය හා පස්පන්දය අතර තරංග කොටස තරංග ආයාමයේ හතරෙන් එකක් වෙනවා. එතකොට මේ ආකාරයට මේකේ අපි තරංගය නිරූපණය කරන්න අපි දක්වන්නේ අපිට වෙනින ආකාරය. ඊළඟට අපි ගත්තම ස්ථාවර තරංගයකයි ප්‍රගමන තරංගයකයි වෙනස. දැන් මේ ආකාරයට ගත්තම කම්බියක් ඇතුලේ ස්ථාවර තරංගයක් ඇතුණා මේක දිගේ ගමන් කරන්නේ. නමුත් අවට මාධ්‍ය කම්පණය කරන්න පුළුවන් මේ අතර මාධ්‍ය. මේ අතර මාධ්‍ය කම්පණය කළාම අනිවාර්යයෙන්ම තරංගයකට මෙයන් ශක්තිය උදාහරින්න පුළුවන්. මෙයන් ශක්තිය උදාහරින්න පුළුවන්. මේ පැත්තට ශක්තිය ගමන් කරන්නේ. මේ දෙපැත්තට ශක්තිය උදාහරින්න. ඒ කියන්නේ මේවා ගත්තම ත්‍රිමාණක රූපයෙන් වෙනවා. ඒ අනුව ගත්තම මේ දෙදිනම් ඇති තන්තුක වගේ එක ඇති වෙන්නේ එක තලීය තරංගයක් එන්නේ. ඒ තරංගයේ මෙයාවට මාත්‍රේ කම්පණය කළා හැම දිශාවටම ශක්තිය මුදා හරිනවා. ඊළඟට දැන් කොහොමද තරංගයේ ගත්තම ප්‍රගමන තරංගය. ප්‍රගමන තරංගයක් ගත්තම තරංගය එක තරංගයක්. එක තරංගයක්. එක තරංගයක්. ඊළඟට ස්ථාවර තරංග කියන්නේ එකිනෙකට සංඛ්‍යාත සමාන තරංග ආයාම සමාන ලාක්ෂණික සමාන තරංග දෙකක් අධිස්ථාපනය වීමේ ප්‍රතිඵලය. ඊළඟට අපි ශක්තිය ඡය වනතුරු ප්‍රගමන තරංගයක ශක්තිය ඡය වනතුරු නොනවත්වාම තරංගයේ ගමන් කරනවා. එතකොට කම්පන ඇති කරන සීමාව විතරයි ඇති වෙන්නේ. මෙතන ස්ථාවර තරංගයක් ඇති කරාම මේක ඇති වෙන්නේ මේ සීමාව විතරයි. ඉතින් පිටත ප්‍රගමන තරංගයේ ස්ථාවර තරංගයේ පවතින්නේ. ඊළඟට අපි ගත්තම තරංගය හා බැඳී ශක්තිය ගමන් කරනවා. අපිට ආලෝකයේ මගින් ආලෝක ශක්තිය එනවා. තාප තරංග මගින් තාපය එනවා. ඊළඟට ධ්වනි තරංග මගින් ධ්වනිය ලැබෙනවා. මේවා ඊළඟට කම්පන තරංගය හා බැඳී ශක්තිය ගමන් කරනවා. ඊළඟට තරංගය හා බැඳී ශක්තිය ගමන් කරන්නේ නැහැ කියන එක. ස්ථාවර තරංගයක තරංගය හා බැඳී ශක්තිය ගමන් කරන්නේ නැහැ කියන එක. ඊළඟට තරංග ආකෘතිය ගමන් කරනවා. හැඩේ ඉස්සරහට යනවා. නමුත් මේකේ ඒගොල්ලන්ට බේරෙනවා හැඩේ යම් පරතරයක
හැදිලා පවතිනවා. හැදිලා පවතිනවා. ඒ තරම් පරතරයක තියෙන්නේ ඒ තරංග ආකෘතිය ගමන් කරන්නේ. ඊළඟට ප්‍රගමන තරංගයක සෑම ලක්ෂයක්ම එකම සංඛ්‍යාතයෙන් කම්පණය වෙනවා. හැම අංශුවක්ම එක සංඛ්‍යාතයෙන්. හැබැයි ස්ථාවර තරංගයක්ම සෑම ලක්ෂයක්ම එකම සංඛ්‍යාතයෙන් කම්පණය වෙන්නේ. ඉතින් එතනදී ගත්තම සෑම අංශුවක්ම එකම සංඛ්‍යාතයේ සමාන ලක්ෂණය. සෑම ලක්ෂයක්ම එකම විස්තරයෙන් කම්පණය වෙන්නේ ප්‍රගමන තරංගයක. හැබැයි ස්ථාවර තරංගවල කම්පන විස්තරය වෙනස් වෙනවා. නිෂ්පන්දයක ශූන්‍යයි, ප්‍රස්පන්දයක උපරිමයි. ඒ අතර අංශු නිෂ්පන්දය ප්‍රස්පන්දය අංශු අතර විස්තරය එකිනෙකට වෙනස් වෙනවා. ශූන්‍යයෙන් සිට උපරිමයට දක්වා වෙනස් වෙනවා. සෑම ආපද ලක්ෂ දෙකක් අතරම කම්පන කලා වෙනසක් පවතිනවා. කම්පන කලා වෙනසක් පවතිනවා. හැබැයි ගත්තම කලා වෙනස 360ක් දක්වා එක චක්‍රයකදී වෙනස් වෙනවා. එක් පුඩුවක අංශු එකම කලාවේ වෙනවා. එක කලාව වෙනවා. යාබද පුඩු දෙකේ අංශු අතර කලා වෙනස අංශක 180ක් වෙනවා. පුඩුවක් අපි අනියත නිෂ්පන්ද දෙකක් අතර අංශු එකාතරකට දෝලණය වෙනකොට ඊළඟ පුඩුවේ නැත්නම් ඊළඟ නිෂ්පන්ද දෙක අංශු අනිවිට විරුද්ධ පැත්තට දෝලණය වෙන්නේ. එක පුඩුවක අංශු එකම කලාවේ දෝලණය වෙනවා. ඊළඟ පුඩුවේ අංශු ඊට ප්‍රතිවිරුද්ධ කලාවේ එතකොට අංශක 180ක වෙනසක් තියෙනවා. කම්පන සංඛ්‍යාතේ කම්පන ප්‍රභවයේ සංඛ්‍යාතේ ඕනම තරංගයක් ගත්තම කම්පන සංඛ්‍යාතේ කියන එක ඒ කම්පනයේ ඇති කරේ තරංගයේ ඇති කළ කම්පන ප්‍රභවයේ සංඛ්‍යාතේ වෙනවා. ඊළඟ කම්පන සංඛ්‍යාතේ පතන හා පරාවර්ත තරංග වල සංඛ්‍යාත වෙනවා. ස්ථාවර තරංගයේ කියන්නේ පතන හා පරාවර්ත තරංගය. ඊළඟට ප්‍රගමන තරංග වල කම්පන විස්තරය කම්පන ප්‍රභවයේ විස්තරය වෙනවා. ඊළඟට ස්ථාවර තරංග වල කම්පන විස්තරය පතන හා පරාවර්ත තරංග වල විස්තරවල එකතුව වෙනවා. කම්පන විස්තරය පතන හා පරාවර්ත තරංග වල විස්තරවල එකතුව. ඊළඟට තීර්යක අන්වයම දෙයන්න කම්පන ප්‍රබලයේ ගුණ මත මාධ්‍යයේ ගුණ මත හඳා පවතිනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තම අපි කතා කරනකොට අපි වාතයේ තුනේ අන්වයම ලෙස යන්නේ ශබ්දය. ඊළඟට ආලෝකයේ වර්ණයෙන් ආලෝකය යන්නේ තීර්යයක් ලෙස. ඒ අනුව ඒව මාධ්‍ය මත හඳා පවතිනවා. පතන පරාවර්ත තරංග තීර්යයක් ස්ථාවර තරංගයක් තීර්යයක් වෙනවා. ඒ කියන්නේ පතන පරාවර්ත තරංග අන්වයම නම් ස්ථාවර තරංග අන්වයම වෙනවා. තරංගයේ ශක්තියෙන් හැම විටම සෑම විටම 150 චාලක ශක්තිය ලෙස 150 විභව ශක්තිය ලෙස පවතින ස්ථාවර තරංග වල මේක වෙනස් වෙනවා. ඒ යාන්ත්‍රික තරංග වලට මේක අදාළ වෙන්නේ තරංගයේ ශක්තියෙන් 150ක් හැම විටම චාලක ශක්තිය 150 විභව ශක්තිය ලෙස පවතිනවා. ඊළඟට ස්ථාවර තරංගය ගත්තම තරංගයේ ශක්තිය යම් මොහොතක සම්පූර්ණ ශක්තියම චාලක ශක්තිය ලෙස පවතිනවා. තවත් මොහොතක විභව ශක්තිය ලෙස පවතිනවා. තවත් මොහොතක චාලක ශක්තිය හා විභව ශක්තිය ලෙසයි පවතින්නේ. එක් අංශු ක්ෂණික නිසනවන්නේ වෙනස් කාලවලදී. මේක ගන්න ප්‍රගමන තරංගයක එක අංශු ක්ෂණික නිසනවන්නේ වෙනස් කාලවලදී. හැබැයි යම් මොහොතක එක විට ක්ෂණික නිසන වෙනවා. ඒ නිසා ස්ථාවර තරංගයක ගන්නේ එකම මොහොතේ ක්ෂණික නිසන වෙන්නේ කොහොම අංශු. ඊළඟට එක අංශුවේ උපරිම කම්පන ප්‍රවේගය ලබා ගන්නේ වෙනස් කාලවලදී. ඒක මධ්‍ය පීඨීමට එන්නේ එක අංශු වෙනස් කාලවලදී. නමුත් ස්ථාවර තරංගයක ඔක්කොම අංශු එක විට මධ්‍ය පීඨීමට එනවා. ඊළඟට ගත්තම තරංගයේ සෑම ලක්ෂයකම උපරිම කම්පන ප්‍රවේගය එකම වෙනවා. ඔක්කොම එක විස්තරයෙන් කම්පණය වෙන්නේ v සමානයි v ඔමේගා අණු ඔමේගා එකම වෙනවා. ඒ එකම නම් සෑම ලක්ෂයක්ම ප්‍රගමන තරංගයක එකම විස්තරය එකම සෑම ලක්ෂයක උපරිම කම්පන ප්‍රවේගය එකම වෙනවා. එක ලක්ෂ වලට උපරිම කම්පන ප්‍රවේගය වෙනස් වෙනවා. එක ඒවා විස්තර වෙනස්නේ. නිෂ්පන්දයක බිඳුවයි ප්‍රස්පන්දයක උපරිමයි. එතකොට ශූන්‍යයි උපරිමයි අතර අනිත් අංශු වල කම්පන ප්‍රවේගය තියෙනවා. යාන්ත්‍රික විද්‍යුත් චුම්බක යන ආකාර දෙකෙන් ඇති වෙනවා. ඒ වගේම යාන්ත්‍රික විද්‍යුත් චුම්බක යන ආකාර දෙකටම ඇති වෙනවා. තීර්යක අණුවාම යන දෙකටම ඇති වෙනවා. යාන්ත්‍රික ඊළඟට තීර්යක අණුවාම යන ආකාර
දෙකටම ඇති වෙනවා මේ ආකාරයේ T ස්ථාවර තරංග. ඊළඟට අපි ගත්තම ඇදිතන්තුවක තීව්‍ර ස්ථාවර තරංග කියනවා. ඇදිතන්තුවක් කම්පණය කළාම ආතතියකට ලක් වූ තන්තුවක්. මේ කම්පණය කළාම විකාරයක කාමියක් වයින්දතා මේවා කම්පණය කළාම වෙන්නේ මේ දෙපැත්ත මේකේ මේ ඇති කරන කම්පණය මේ දෙපැත්තෙන්ම පරාවර්තනය වෙනවා. පරාවර්තනය වෙලා මේකේ ඇති වෙන්නේ තීර්යක් ස්ථාවර තරංගයක්. තීර්යක් ස්ථාවර තරංගයේ මූලික ලාක්ෂණික කීපයක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ සම්බන්ධ කරන දුඩලෙ සම්බන්ධ කරලා සවල විස්ථාපන නිෂ්පන්නය වෙන්න ඕන. ඒකට කම්පණය වෙන්න බෑනේ. ඒ නිශ්චලව තියෙනවා. ඊළඟට යම් ලක්ෂයකින් නොනවත්වා පෙළෙනවා නම් එතන හැම විටම ප්‍රස්පන්දයක් ඇති වෙන්න ඕන. ඒ වගේම යම් ලක්ෂයක් මේ මැගිල්ල කියන නිශ්චල කළොත් මේ ලක්ෂයේ නිෂ්පන්දයක් ඉන්න ඕන. මේ ලක්ෂයේ නිෂ්පන්දයක් ඉන්න ඕන. දැන් මේක කම්පණය කළා අතහැරියම පහළට කම්පණය කළා අතහැරියම මේක තද කළා අතහැරිනවා. අතහැරියම මේකේ ඇති වෙන්නේ තීර්යක් ස්ථාවර තරංගයක්. ඒ ලාක්ෂණික තමයි මම කිව්වේ. ඒ අනුව ගත්තම ඇතිවියේක ස්ථාවර තරංගේ අවම කුඩු ගණනක් ලබා දෙන කම්පන විදියට අපි කියනවා මූලිකය කියලා. ඊට වඩා වෙනස් කුඩු ගණනක් ලබා දෙනවා නම් ඒවට අපි කියනවා උපරිතාන කියලා. ඒ වගේම මූලිකයේ පූර්ණ ගුණාකාර වලට අපි කියනවා ප්‍රසංවාද කියලා. මේ ආකාරයට අපි ගත්තම ඇතිතන්තුවක් මැදි පෙළුවොත් මෙතනින් පෙළෙනවා. එතකොට මෙතන පෙළෙනකොට මේක එක පුඩුවක් ඇතුව කම්පණය වීම තමයි මූලිකය කියලා කියන්නේ. එක පුඩුවක් ඇතුව කම්පණය වීම මූලිකයේ සංඛ්‍යාතය එප්නෝට් අපි හිතමු මූලිකයේ කියන එක මේක. ෆන්ඩමෙන්ටල් කියන එක. ඊළඟට අපි මැද නිශ්චල කරනවා. මැද නිශ්චල කළා මේ අතර මැද පෙළෙනවා. පෙළුවම කුඩු දෙකක් ඇතුව කම්පණය වීම පළවෙනි උපරිතාණය වෙනවා. කුඩු දෙකක් ඇතුව කම්පණය වීම පළවෙනි උපරිතාණය වෙනවා. මේ ආකාරයට. ඊළඟට අපි ගත්තා මේකෙදී මේ ආකාරයේ අපි තුනෙන් එකක් දුරින් ඇඟිල්ල තියලා එක්ක මෙතන මැද පෙළෙනවා එක්ක මේ තුනෙන් 6න් එකක් දුරින් පෙළෙනවා. 6න් එකක් දුරින් පෙළුවම මේක පුඩු තුනක් ඇතුව කම්පණය වෙනවා. මේ ආකාරයට. ඒ ආකාරයට අපි ගත්තම 4න් එකක් දුරින් පෙළුවොත් මේ ආකාරයට අපි ගත්තම 8න් එකක් දුරින් වීම පෙළෙනවා. නැත්නම් මෙතනින් පෙළන්න පුළුවන්, මෙතනින් පෙළන්න පුළුවන්, මෙතනින් පෙළන්න පුළුවන්. ඒ ඕනම ලක්ෂයකින් පෙළුවම පුඩු 4ක් ඇතුව කම්පණය වෙනවා. ඒ කියන්නේ මූලිකයේ හැර ඕන තරම් පුඩු ගණනක් ඇති වෙමින් කම්පණය කරන්න පුළුවන්. ඕනෑම පුඩු ගණනක් ඇති වෙමින් කම්පණය වෙන්න පුළුවන්. කම්පණය වෙනකොට මේකේ මූලිකය මේකේ F1 කියන්නේ පළවෙනි උපරිතාණය, F2 සමානයි දෙවන උපරිතාණය, F3 තුන්වන උපරිතාණය. ඊළඟට තරංග ආයාමය. අපි කිව්වේ එක පුඩුවක් කියන්නේ මෙතනදී ලැම්ඩා බෙදීම දෙකක්. ලැම්ඩා බෙදීම දෙකක් සමානයි L වෙනවා. ලැම්ඩා සමානයි 2යි L වෙනවා. ඊළඟට V සමානයි T බෙදීම M වල වර්ගමූලය. ඊළඟට V සමානයි F ලැම්ඩා කියන එක. V කියන එක ගත්තම T බෙදීම M වල වර්ගමූලය. F කියන එක F නෝට් ලැම්ඩා 2යි L. එතකොට මේකෙන් එනවා F නෝට් සමානයි 1ට 2යි L වර්ගමූල T බෙදීම M කියන එක. ඊළඟට මෙතන තියෙනවා පුඩු දෙකක්. ලැම්ඩා බෙදීම දෙකේව දෙකක් තියෙනවා. ලැම්ඩා සමාන වෙනවා L වලට. ඒක තරංග ආයාමයේ අඩු වෙනවා. එතකොට V සමානයි F ලැම්ඩා එළුවම V කියන්නේ T බෙදීම M වල වර්ගමූලය
F1 වෙනවා මෙතන L වෙනවා. F1 සමානයි එකයට L T බෙදීම M. ඒ කියන්නේ මූලිකයේ වගේ 2F නෝට් ඒ කියන්නේ සංඛ්‍යාතයක් ඇති වෙනවා. ඊළඟට ලැම්ඩා බෙදීම 2 ඒවා මෙතන තියෙනවා ලැම්ඩා බෙදීම 2ක් මෙතන තියෙනවා ලැම්ඩා බෙදීම 2ක් මෙතන තියෙනවා ලැම්ඩා බෙදීම 2ක්. તો ලැම්ඩා බෙදීම 2 ඒවා 3ක් සමානයි L වෙනවා. ලැම්ඩා සමානයි 2යි L බෙදීම 3 වෙනවා. T බෙදීමෙන් වල වර්ගමූලය සමානයි F2 වැඩි කිරීම 2යි L බෙදීම 3. F2 සමානයි 3 බෙදීම 2යි L වර්ගමූල T බෙදීම M. මේ විදිහට 3යි F නෝට් වෙනවා. ඒ කියන්නේ ඇදිතන්තුවක් විවිධ ලක්ෂ වල පෙළීමෙන් අපට පුළුවන් F නෝට් 2යි F නෝට් 3යි F නෝට් වගේ ඕනෑම උපරිතාමයක් ගන්න. හැබැයි යම් මැදින් නම් හැම විටම පෙළන්නේ. මැදින් හැම විට පෙළනවා නම් මෙතන ලැබෙන්න බෑ. මේක ලැබෙන්න බෑ. මේක නිෂ්පන්දයක් නේ. මේක ලැබෙන්න පුළුවන්. මේක ලැබෙන්න බෑ. ඊළඟට ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ F නෝට් 3යි F නෝට් 5යි F නෝට් වගේ සංඛ්‍යාවක් ලැබෙනවා. මෙන්න මේ ගත්තම ඇදිතන්තුවක ගත්තම මූලිකයේ පූර්ණ ගුණාකාර වලට තමයි ප්‍රසම්මාද කියලා කියන්නේ. මූලිකයේ පූර්ණ ගුණාකාර ගත්තම ඇදිතන්තුවක් විවිධ ලක්ෂ වලින් පෙළීමෙන් අපට ගන්න පුළුවන් F නෝට් 2යි F නෝට් 3යි F නෝට් වගේ ප්‍රසම්මාද. හැබැයි ඇදිතන්තුව මැදින් නම් හැමවිටම පෙළන්නේ ගන්න පුළුවන් F නෝට් 3යි F නෝට් 5යි F නෝට් වගේ ප්‍රසම්මාද විතරයි. දැන් ඇදිතන්තුවේ එක් පැත්තක් දුර නොකර සම්බන්ධ කළොත් එක පැත්තක් දුර නොකර සම්බන්ධ කළොත් මේ ආකාරයට මේ විදිහට සම්බන්ධ කරනවා මේ මුදු ආකාරයට දණ්ඩක් කුලියාවල තෝට මුහුදකට. එතන මේ ලක්ෂණයට කම්පණය වෙන්න පුළුවන්. මේක ප්‍රස්පන්දයක් ඇති කරන්නේ. මේක නිෂ්පන්දයක් ඇති කරන්නේ. එතන ප්‍රස්පන්දයයි නිෂ්පන්දයයි අතර අවම තරංග කොටස තියෙන්න පුළුවන් මේ වගේ එකක්. ඊළඟට අපි ගත්තම මේකේ ඊළඟ කම්පන විදියේදී මේ ආකාරයට එන්නේ. ඊළඟ කම්පන විදියේදී මේ ආකාරයට එන්නේ. මේ විදිහට. මොනවා මේකෙත් පුළුවන් ලැම්ඩා බෙදීම 4 අනුයාත නිෂ්පන්දය පස්පන්දය අතර තරංග කොටස අපි ලැම්ඩා බෙදීම 4 ඒවා 1යි මෙතන තියෙන්නේ. එතකොට L වෙනවා. ලැම්ඩා බෙදීම 7 ලැම්ඩා සමානයි 4යි L වෙනවා. ඊළඟට V සමානයි F ලැම්ඩා දැම්මම මේකෙදී V T බෙදීම M වල වර්ගමූලය සමානයි F1 වැඩි කිරීම 4යි. මෙතනින් එනවා F1 සමානයි 1/4යි වර්ගමූල T බෙදීම M කියන එක. දැන් මේක ගත්තම මේ වගේ තුනක් ඇති වෙනවා. ලැම්ඩා බෙදීම 4යි මෙතන ලැම්ඩා බෙදීම 4යි මෙතන ලැම්ඩා බෙදීම 4යි. සමානයි L වෙනවා. ලැම්ඩා සමානයි 4යි L බෙදීම 3යි. T බෙදීමෙන් වල වර්ගමූලය සමානයි මේකේ F2 වැඩි කිරීම 4යි L බෙදීම 3. එතකොට මේකේ F2 එන්නේ 3 බෙදීම 4යි L වර්ගමූල T බෙදීම. මේක එතකොට 3යි F නෝට් වේ. ඒකේ ගන්න පුළුවන් එතකොට ඔත්තේ ප්‍රසම්වාද පමණයි. ඔත්තේ ප්‍රසම්වාද පමණයි. මේ සංඛ්‍යාත වලට කියනවා ඇදිතන්තුවේ අනුනාදක සංඛ්‍යාත කියලා. අනුනාදක සංඛ්‍යාත කියන්නේ මේ සංඛ්‍යාත වලට සමාන සංඛ්‍යාතයකින් ඒ අවට වස්තුවක් කම්පණය කළොත් මේවා ඒ කම්පන සංඛ්‍යාතයට අදාළ කම්පන විදියට අදාළව කම්පණය වෙනවා. දැන් මූලික විදිහේ මූලික සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයකින් අවට වස්තුවක් කම්පණය කළාම මේ ඇදිතත්වයක් කම්පණය වෙනවා ඒ සංඛ්‍යාතයෙන් ඒ කුඩු ගන්නම ඇති කරන්නේ. ඊළඟට 2F නෝට් නම් ඉන්නේ 2F නෝට්ට සමාන සංඛ්‍යාතයකින් කම්පණය කළාම අපට වස්තුව කම්පණය වෙනවා ඒ සංඛ්‍යාතයේ උපරිම විස්තරයක් ඇතුව. ඒ සංඛ්‍යාතෙන් අවශ්‍ය කුඩු ගන්න හදමින්
ඒ දෙන ලද සංඛ්‍යාතයෙන්ම කම්පණය වෙනවා. ඒකට අපි කියනවා ඒ නිසා අනුමාදක සංඛ්‍යාත කියලා. වෙනත් සංඛ්‍යාත ඇති වෙන්න පුළුවන්. වෙනත් සංඛ්‍යාතවලදී අනුනාද වෙන්නේ නැහැ. උපරිම විස්තරයක් ඇතුව කම්පණය වෙන්නේ නැහැ. මේ සංඛ්‍යාතයේදී උපරිම විස්තරයක් ඇතුව කම්පණය වෙනවා. ඒ වගේ අපිට අධිතන්තුවක ආතතිය වෙනස් කරලා තන්තුවේ සංඛ්‍යාත වෙනස් කරන්න පුළුවන්. කම්පන විදිය වෙනස් කරලා සංඛ්‍යාත වෙනස් කරන්න පුළුවන්. ඊළඟට කම්පන කුඩු ගන්න වෙනස් කර ගමන් අධිතන්තුවේ සංඛ්‍යාත වෙනස් වෙනවා. ඊළඟට තන්තුවේ කම්පන දිග වෙනස් කරලා සංඛ්‍යාත වෙනස් කරන්න පුළුවන්. මේ විදිහට අධිතන්තු වලින් අපට විවිධ සංඛ්‍යාත ලබා ගන්න පුළුවන් අනුනාදක සංඛ්‍යාත. එහෙම නැත්නම් වෙනත් ඕනම සංඛ්‍යාතයකින් කම්පණය කළාම අධිතන්තුවත් ඒ සංඛ්‍යාතයෙන් කම්පණය වෙනවා. නමුත් ඒවා අනුනාදක සංඛ්‍යාත නෙවෙයි. ඒවා උපරිම විස්තරයක් ලැබෙන්නේ නැහැ. උපරිම විස්තරයක් ලැබෙන්නේ නැත්තේ ඒවා ඉක්මනින් පරිමන්දනය වෙනවා. නමුත් අධිතන්තුව දිරියේ ඒවායේ ස්වභාවික සංඛ්‍යාත කියන්නේ මේවට ස්වභාවික සංඛ්‍යාත කියලා කියනවා. ඒක ගත්තම කම්පණය කළාම ඒ දෙන ලද ශක්තියට අනුරූපව වැඩිම විස්තරයකින් වස්තුව කම්පණය වෙනවා අනුරූප කම්පන විදිය ඇති කරමින්.